8. අත්‍රැක්ටරය වැලිපාරේ වේගයෙන් ඉදිරියට ඇදුනේය. නිසි පරිදි අලුත් වැඩියා නොකරන ලදින් දුම් රොටුවක් නිකුත් කරමින් වේගය වැඩි කිරීමත් සමග විශාල ශබ්දයක් එයින් පිටවන්නට විය. සැරයටිය බිමින් තබමින් වැලිපාරේ බිම läගගෙන සිටි සහෝදරාගේ නෙතට අත්‍රැක්ටරයෙන් ඇවිස්සුණු දුහුවිල්ල වැදීමෙන් නොකඩවාම කඳුළු ගඟක් ගලා ආවේය. ඒ නිසාම ට්‍රැක්ටරයේ ඉදිරිපස රඳවා තිබූ බෞද්ධ කොටිය ඔහුගේ නෙතට හසු වුණේ යන්තමිනි. මහ ඇත්තු මොකද බිම දපාන? කලගෙඩියකට දිය පුරවා උරහිසින් ගත් හේතුහාමි කලය අනෙක් උරහිසට මාරු කර වේගෙන් හුස්ම ඉහළට ඇදගනිමින් ඇසුවේය. පිළිතුරක් දෙන්නට කිහිපවරක්ම දෙතොල ඒ මේ අත හැර වූ සහෝදරා හති අරින්නාක් වැනි හඬක් මුවින් නිකුත් කරමින් යලිත් නිශ්ශබ්ද විය. මහ ඇත්තෝ මේ කොයි යනින් ගමන්ද? හේතුහාමි කාරුණික හඬකින් ඇසුවේය. සහෝදරා වෑයමින් පිළිතුරු දුන්නේය. මම මේ පෝයට එන සේනාව දැක බලාන යන්නවත් කියලා මහපාරට යනින් ගම. හේ බිඳුණු හඬකින් කීවේය. තමා පසු කරමින් වේගයෙන් ඉදිරියට ඇදී ගිය අත්‍රැක්ටරයත් එහි නැගී තමා නොදුටුවක් මෙන් ඉවත හැරී ගිය කෝටුවා පිංචි සංජය ඇතුළු දරුවන්ද යලිත් ඔහුගේ සිතේ ඇඳින. සංජයකා වෑකන්ද යනින් ගමන් කතා කෙරෙව්වා. හේතුන් හොරාටම උඩමලු ගියා නෙව. ඒ සිතුවිල්ල සමගම ඔහුගේ නෙත කඳුලකින් පිරී ගියේය. ඔහු කිලිටි තුවාපොටින් නෙත මාත්තු කරමින් හඬන්නට විය. ඔහුගේ සිහින් වැළපුම් හඬ හේතුහාමිගේ කනද යන්තමින් වැකුණේය. හාසාවකට උඩමළු යාගන්න බැරුවා. වෙවුලන හැරමිටියේ අග බිම රඳවා ගන්නට දුබල අතින් මිරිකා ගනිමින් සහෝදරා නැගී සිටින්නට උත්සාහ කළේය. හේතුහාමි උස් හඬින් සිනාසුනේය. නිසැකවම ඔහු කෝටුවා හා අත්‍රැක්ටරේ ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන්නට ඇත. මහ ඇත්තෝ කෝටුව මලයත් එක්ක යාගණ්ඩ තනලාවද මන්ද. ඌනං ඕන් කඩේ තනල රවුමක් ගහන් එන්ඩ උඩමලු පැත්තේ ගිය. හේතුහාමිගේ නොනවතින කතාබහ සහෝදරාට වදයක් විය. මහ ඇත්තොන්ව උඩමලු යන්න යන්නේ කොහෙද උන්? සේනාව වකාරෙට. බිම පයක් ගහන්ඩ ඉඩ නැතුව. උන් වයස කුන්දල තල්ලු කොරාන නෙව යන්නේ. වතුර යන්නේ අනේක තමා වැඩේ. වැව් හිඳිලා. මඩහොරව්ව දිහාවේ කපාපු ලිං වලටම යන්න එපා එන්න. හේ හතිලන්නට විය. දහදියෙන් තෙත්ව ගිය ඔහුගේ සිරුරින් ඉල ඇට මතුව බේරී පෙනුනේය. පොල්පලා වතුර විකුණන්න දෑ හේතුව සහෝදරා බිම දිගා වී ගනිමින්ම විමසන්නට විය. සරොම් පොටේ බොක්කක් සාදාගෙන එහි ගැට ගැසූ පොල්පලා මිටිය ඉවතට ඇදගත් හේතුහාමි පොල් කුඩුවන් පොල්පලා මල් රොත්තක් ඉත්ත පිටින්ම මුවටලාගෙන එය තොලින් උරන්නට ගත්තේය. මං නම් පොල්පලා වතුර විතරයි විකුණන්න තිබාගත්තේ මහ ඇත්තෝ. කෝටුව මලේ නම් ගිනි වතුරත් විකුණන්න තනන්නේ. ඔහු සිනාසෙන්නට විය. කම්බිලි දෙයියනේ මේ උතුම් පෝය දොහකත් ගිනි වතුර විකුණන්න තිබාගත්තේ. සහෝදරා සුසුම් ලෑවේය. හේතුහාමිගේ නෙතට කුරිරු සතුටකින් දීප්තියක් ඇති වී තිබින. හේකට මොහදෑ ඔය ඇඳ පැළඳගෙන සර්දාවෙන් උඩමාලු යන්න පිටත් උනේ පවුල පිටින්ම. ඔහු වටපිට බලමින් රහසක් කියන්නාක් මෙන් යලි කතා කළේය. ඔව්වා හුනොත් ගල්පල්ලි යන වැඩ කෝටුවයේ කොළු රෑන නෙවෙයි අරක්කු විකුණන්නේ. හනේ මන්දා හේතුව හෝකා පොලෝසියෙන් මෙහා නවත්තයිද. හේතුහාමි දුමුරු පැහැගැන්නුණු දත් දෙපළ විවර කරමින් සිනාසුනේය. පොලෝසියෙන් එව්වල්ලන්නේ නැතුව. උන් ඔක්කොම වහවැටීගෙන නෙවෙයි කෝටුව මලයාගේ අරක්කුවලට. ඔහෙ නෑ. සහෝදරා විමතිය පළ කළේය. හේතුහාමි සහෝදරාගේ නොදැනුවත්කමට විමතිය පළ කරමින් සිනාසුනද දුබලව බිම දිගාව සිටින ඔහු දැකීමෙන් සැනින් එය අනුකම්පාවකට හැරින. මහපාරට යාගන්නෙව නං මාපාරෙ පස්සෙන් ආහම හරි. තව හූතුන 4කට වඩා දුර නැතුව. හේතුහාමි නැගිටිමින්
කලගෙඩිය උරහිසටගෙන ඉස්සර වෙමින් කීය. සහෝදරා සැරමිටිය ඈතින් ඈත තබමින් ඔහු ආසන්න වීමට වෑයම් කෙරුවේය. උඹ හැටනම් දැන් මාත් එක්ක හරියට යාගන්න බැරුවා මහ ඇත්තෝ. හෙමින් පස්සෙන් පහු වරෙන්. දැන් සේනා වෙන වෙලාව. මං විජහට යන්න. ආපසු හැරී අඩිය ඉක්මන් කළ හේතුහාමි වැලිපාරේ වංගුවෙන් හැරී නොපෙනී ගියේය. හැරමිටිය ගල් පතුරක රැඳී විසිවී ගියෙන් සහෝදරාගේ ගමන් වේගයේද බාල විය. හේ වැලිපාර ඔස්සේ ඉදිරියට ගාටන්නට විය. යාන්තමින් නොසෙල්වෙන්නට කෝටු 4ක් සිටුවා පොල් අතු 2-3ක් හෙවිල්ලූ පැලැල්ලක් වූ හේතුහාමිගේ తాවකාලික පෝය කඩේට ගොඩවුණු සහෝදරා සැරමිටිය අතෑරියේය. පැලැල්ලේ කණුවක එල්ලී ගත්තේය. ඔහුගේ එල්ලීමෙන් පැලැල්ල වැරෙන් සෙලවෙන්නට විය. මග අයිනේ වූ විශාල ගොඩකිරිල්ල ගසක මහ කඳේ ආවරණයට යට ලොකු කළුගල් කුට්ටි 3ක් මත හේතුහාමිගේ පොල්පලා මුට්ටිය පැසේ. තද සුළං පහරින් ලිප නිවී යනු වළක්වන්නට ඔහු එය ගසේ කඳ ආසන්නයටම ගෙනවිත් ඇත. සුළඟේ යන අඟුරු කැබලි වලින් දැවි දැවි ගිය ගසේ කඳ මුල කළු පැහැගැන්වී පැත්තකින් ලොකු බෙනයක් සෑදී ඇත. මේ රාජ අපරාධ නෙව හේතුව. ගොඩකිරිල්ල ගහ දාලා පිස්සිලා ගොහින්. ඔහු ගොඩකිරිල්ල ගසේ බෙනයට අත තබමින් එයින් කැඩී යන අඟුරු කුට්ටියක් පොඩි කර දෑතේ තවරා ගනිමින් කීවේය. වෙනමක් කොරන්ඩද? මේ තද හුළඟේ වෙන තැනක ලිප තනන්න බැරුවා. හේතුහාමි දුම් ගැසී රතු වූ නෙත පිස දමමින් නැවී ලිපට පිඹ ගින්දර මොලවමින් කීය. වන්දනා නඩෝලුන් ගිනි මොලවලම මේ දිගට තියෙන හැම ගහක්ම පිස්සිලා බෙන දාලා. මහමක ඔස්සේ නොකඩවා රියපෙලක් ඇදී ගියේය. තරුණ පිරිසක් උස් හඬින් ගයන ගීයක් කටෝර හඬකින් කන වැකේ. මුණ්ඩ වන්දනාව යන්නවත් දන්නේ නැතුන් අම්මපා. සහෝදරා කම්මුලක අතරඳවමින් කීවේය. හැම එකක්ම ටිකින් ටික වෙනස් වෙනවා මහ ඇත්තෝ. රජ කාලේ මෙහි මාලිගා තනලා දිව්‍ය විමාන වායේ තිබ්බලු. ඊට පස්සේ මෙව්වා කැලෑ උලින් වැහිලා ඔලගන් වුණා. මහ ඇත්තොලා ආයේ එව්වෑ පදිංචි වෙලා අස්සැද්දුවා. කෝටුව මලයලා ආයෙත් මෙව්වා වෙනස් කොරාන හේවා එහෙම්ම. ආරන්නේ හාන්දුරුව කියන්නේ නැහැ. හැමදේම වෙනස් වෙන එක ලෝකේ ස්වභාවය කියන්නේ නෙවෙ. හේතුහාමි කියන්නක් සහෝදරාට නොතේරේ. මිහින්තලා පාරේ ගලා යන වාහන අතරින් හේතුහාමිගේ පොල්පලා වතුර බීමට නතර වන කිසිවකුත් නැත. දරමිටි බැඳන් උඩමළුවේ ගිනිමැල ගහන්න ගිය කාලෙත් කම්මුතුයි මහ ඇත්තෝ. දැන් ගිනි කන වැටෙන්නේ නැහැ. දවාලියේ වායේ ලයිට් දාලා. කම්බිලි දෙයි හාන්දුරුවනේ. සහෝදරා හීල්ලුවේය. උඩමළු වන්දනා ගමන් ගිය දරමිටි පෝයක් යලිත් ඔහුගේ හිතට වැටින. හුඹ හැට කීයන්ඩ හේතුවෝ හේදොහේ කරත්ත පෙළ බසවක් කුලම වැවී හත්තාවේ නවත්තලා ගංගොඩේ උන් රෑනත් එක්ක තලමල්ලැන්න උඩමළු යනවා. හේතුහාමි හැරී බැලුවේය. ඔහුගේ මුහුණට සිනාවක් මැවී තිබින. ගංගොඩේ පරණුන්ගෙන් උඹහැයි සොම්මරියුන්දැයි ඖෂධහාමි අත්තප්පයි ඇරෙන්ඩ හනිතුන් ඔක්කොම මිය ඇදිලා නෙව. හැබැට ඒ දොහේ කොච්චෝර වෙනස් ඇද්ද. කොළොම්බු කොටෙන් නැගී මැස්සේ වූ වීදුරු තඹලේරු කිහිපය අසල වූ බේසමට දමා සෝදා තෙතමාත්තු කළ ඔහු සහෝදරා ළඟින් හිඳගත්තේය. පොල් පලා වතුර බොණ්ඩේ නෙහෙක් නැතුව උන් රොග් ගැහෙනවා කෝටුව එකායේ ගිනි වතුර කඩේට. උඹහැ එතකල් ඒ දොහේ ගැන කියහම් මහ ඇත්තෝ. බුලත් විඩක් ඒදා කටපුරවාගත් හේතුහාමි තවත් විඩක් පොල් කටුවකටලා කම්බියකින් යන්තමින් තලා එය සහෝදරා වෙත පෑවේය. කනේ ගසාගත් බීඩියක කොටයක් බෙලෙක් පතුරකින් ඇවුරූ කුප්පිලාම්පුවෙන් දල්වාගත් හේ දිග දුම්රොටුවක් ඇද හුස්මක් පිට කරන්නට විය. හුඩමළුව කිතුල් ගස් වලින් වැහිලා හීතලට හීතලේ උඳුවක් පෝය දොහේ වායේ දරමිටි පෝයටත් බොලා සහෝදරා විටින් විට නතර වී බිමට කෙලවිදිමින් කතාව පටන් ගත්තේය. බසවක් කුලම වැවේ දිය රැලි නුවර වැවේ තරම් ප්‍රචණ්ඩව නොනැගී
යන්තමින් නලියන්නාක් මෙන් ඉවුරට පැමිණේ. තලමල් කූඩා හා තල්කොළවට්ටි ඉහින් කරින් ඔසවාගත් පිරිස උඩමළුව කරා පානගන්නට වූහ. මහඇත්තෝ මේ දරමිටි කරත්ත දෙක ඔතනම තිබාහං ඖෂධයෝ. ඉස්සරලා උඩමළු ගොහින් වන්දනා කොරගෙනම එන්ඩ බලමු. පහලට රූටා ගොස් දියේ පා ඔබමින් එකිනෙකාට දියයිස ගන්නා මැණිකීට හා ජයතුවාට හේ කෑ ගෑවේය. හැබොලා තොපි මෙතන සෝලි තියන්න තිබා ගත්තා. මැණිකි තෝත් පිංචි එකෙක් වයේ කෙලින්ඩ ගත්තේ? ජයතුවාගේ අතකින් අල්ලාගත් මැණිකි නිහඬවම සහෝදරාගේ පසුපසින් වැටුණේය. කිතුල් ගසින් අවුරාගත් පරිසරය අමුතු සීතලක් දනවයි. අතරින් පතර එල් වූ සිවුරුසේ ඇහැල ගස් කහමලින් බර වී තිබේ. අඳුරු සීතල පරිසරය තුලින් දිය සෙවෙලින් බැඳී යන්තමින් කොළපැහැයක් ගන්නා දැවැන්ත මකර තොරණ පිරිස සිත තුළ ගෞරව සම්ප්‍රයුක්ත බියක් ඇති කළේය. නොකඩවා ඇතුළු වන හා පිටවන සේනාව දැකීමෙන් සොම්මරීගේ මුව ඉබේම විවර විය. කිරි අප්පේ මේ තරම් සෙනග කාන්තරාවක්? ඕ උගුරෙන් හඬක් නැගුවාය. උකුලේ ගසාගත් උඩුකය නිරුවත් උංගාව නොවැටෙනසේ සිරුරට තවත් තද කරගෙන සහෝදරාට සමීප වන්නට විය. මහඇත්තෝ නූල් බෝලෙකුයි සුවඳ කූරු මුලකුයි යන්නයන්ට ඇතුවා. සහෝදරා හැරී බැලුවේය. පෙරදා රාත්‍රී සීතල නුවරවැව් පිටියේ නිදා වැතිරීමෙන් නිතර පීනසින් පෙළෙන සොම්මරීට නහය බර වී ප්‍රතිශ්‍යාගතියක් ඇති වී තිබේ. ඈ කතා කරන්නේද නහයෙන් මෙනි. මේ ඇත්තෝ මොනාට බාර උනේ? උසින් අඩක් නැවී සොම්මරී දෙසට හිස හැර වූ කපුරාල ඇගෙන් කාරුණික ලීලාවතින් ඇසුවේය. ඔහුගේ කිරිසිදු සරමහා බැනියමේ වර්ණය ඇගේ විමතියට හේතු විය. මේ ඇත්තෝ මොනවායින් මේවා අපුල්ලනවදෑ මන්දා. ඇගේ අත දොකොපුලට ලංවිය. සහෝදරා හා අනෙකුත් ගම්ගොඩේ පිරිසගේ මඩ දියෙන් කහවන් වූ ඇඳුම් ඇගේ නෙතට හසුවේ. කවුරුත් වැඳගන්නවා හොඳා. මල් වැටෙන් ඉහළ වූ ශ්‍රී මහබෝධිය දෙසට හැරී වැඳගත් කපුරහල විධාන කළේය. සහෝදරා හා සොම්මරී පිරිවරාගත් දරුවෝද අනෙකුත් පිරිසද ඔවුන් පිටුපසින් ඇඳිලි බැඳගෙන නැගී සිටියහ. අවසර හාන්දුරුවනේ, ජයසිරිමා හාන්දුරුවන්ගේ ආනුභාවයෙන්, කකුසඳ කාශ්‍යප කෝනාගම ගෞතම සතර බුදුවරුන්ගේ ආනුභාවයෙන්, 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේගේ ආනුභාවයෙන් තුන් යලක් වැඳ නමස්කාර කර කියා හිඳින්නේ මේ ආතුරයින්ට වැළඳී ඇති යම් අපල උපද්‍රවයක් වේනම් සඳුන් බඳුනක මහපටැඟිල්ල එබූ කපුරාල එකිනෙකාගේ නලලේ තිලකේ බැගින් හා අත්ලේ පටලවා නූල් බෝලෙන් නූල් පටවල් කිහිපය බැගින් එකිනෙකාගේ කර ලැබීය. සොම්මරියකි ඔය පොල් පැලේ තියහම් මේ ආසනයේ උඩයි. විශාලව අතු ඉහළට ඇදුණු රතු පොල් පැලය කපුරාල ඉදිරියේ තබමින් සොම්මරී තල්කොළවට්ටි තල මලින් පුරවන්නට වූවාය. දැන් ඉතින් ඊළඟ දරමිටි පෝය එනකල් පැටා හීනෙන් බය වෙන එකක් නෑ. කොළු තුන්වරුවක් යනකල් ඔය ඇපනූල පෙරේසම් කරගනි. ආපහු යනින් ගමන්වත් ඔය පුලුටු දේවල් හේම කටේ තිබනව නෙමේ. සහෝදරා කෑ ගෑවේය. ඔහුගේ හඬ ගැහෙමින් බියපත් වූ උංගා මූලා සපමින් හුන් නූල්පට යලිත් ලැම මත හෙලා ගත්තේය. ඔහුගේ මුවින් නිකුත් වූ කෙළපිල්ලක්ද නූල සමග බේරී ගලා යන්නට විය. හුඩ මළුවේ බෝ රජුනේ පිරිමි පුතෙක් ලබා දෙන්න. නළලට ඔසවා දෑත වරින් වර ගසමින් උස් හඬින් යාදින්නක් කියමින් සොම්මරී ශ්‍රී මහබෝධිය පැදකුණු කරන්නට වූවාය. සහෝදරාගේ මුවගට සිනාවක් නැගින. මේ කියේ ඉන්නෙම කොළු පැටවුමයි. හායෙත් තව පිරිමියෙව්වෝ. හේ තොල මතුලේය. සොම්මරී ගිනි ජාලාවක් වූ තැඹිලි පහන දෑතින් අල්ලාගෙන දෙවැනි වටේද ශ්‍රී මහබෝධිය පැදකුණු කරන්නට වූවාය. ඇය පසුපසින් ඈ කියන්නක් පුනරුච්චාරණය කරමින් ගම්ගොඩේ පිරිස පසුගමන් කරන්නට වූහ. වන්දනා කොරලා අහවරනං කුට්ටම් පොකුණට ගොහින් නා කියාන දවාලියට මොකුත් තනාන කාලා බීලා ඉම්මු. දර කරත්ත දෙකම බාලා කපු මහත්තෑන්ලට බාර දුන්න මහ ඇත්තෝ. ඖෂධහාමී හිස් වූ කරත්ත දෙක
සහෝදරාට පෙන්වමින් හිස සැලුවේය. රුවන්මැලි සෑයත් රජ කාලේ වායම ආයි අමුතුවෙන් තනනවා කියන්නේ මේ ගරාන වැටිච්ච ගඩොල් ඔක්කොම අලුතෙන් බන්දාන යනවලු. සහෝදරා වන්දනාකරුවෙකුගෙන් අලුතින් දැනගත් පුවත් පිරිස ඉදිරියේ කියා පෑවේය. පිරිස විස්මෙන් අසා සිටින්නට වූහ. ඊට පස්සේ සෑය එහෙම්ම පිටින්ම කිරිසුදු පාටට හුණු ගානවයි කියන්නේ කම්බිලි කඩවර දෙයි හාන්දුරුවනේ. ගමෙක හුණු කන්දක් යයි නෙවැ. දෝතු කෑ ගෑවාය. ඔය කිව්වට ඔය තරමින් හුණු කොහෙන් කියලා එන්න එන්න දෑ බොලා කායිද කෝලිත්තමක් වෙන්න. සීරාල අවිශ්වාසය හඟවමින් කීවේය. ආකහේ යාන්තරා වලින් කොත කෑලි කෑලිගෙනත් හයි කොරන්න යනවලු. හානේ මන්ද සහෝදරා යලිත් කියන්නට වූයේය. අලුත ගෙනවිත් දැමූ පළල් ගඩොල් ගොඩවලින් දසත වැසී ඇත. ගරා වැටුණු පැරණි පස්කඳු හතරක් රුවන් වැලිසෑය සතර අතින් වේ. මේ පස්කඳු මොනා බොල? සහෝදරා සීරාල දෙස හැරමින් ඇසුවේය. මෙව්වා හතර පියවර සෑයවල් කියන්නේ මහ ඇත්තෝ. හෙව්වා ඔක්කොම එහෙනම් අමුතුවෙන් තනලා ගනි. මේ නේතරා දෙකින් විශ්වාස කොරන්න පුළුවන් දේවල් ධම්මපා. සහෝදරා තාන්තුවාවෙන් මෙන් කීවේය. එව්වා ඔක්කොම සහ සුද්දෙන්ම ඇත්ත මහ ඇත්තෝ. රුවන් මැලිසෑය අමුතුවෙන් තනලා හමාර වුණයින් පස්සෙන් පහු මේ ළඟදී ඒ පිරිවර සෑයවල් තනලා තියුනේ. දැන් තියෙන්නේ කිරිකොකාවායේ බැබලි බැබලි. හේතුහාමි බුලත් විටක් ඇනවිට්ටමින් ගලවාදී ලැබුණු කාසිය සරොම් පොටේ ගැටගසමින් කීවේය. පුල්ලයාර දෙයි හාන්දුරුවනේ. මට එව්වා මේ නේතරා දෙකින් දැකගන්න නැතුවා. සහෝදරාගේ දෙනෙතින් නොකඩවා කඳුළු පීල්ලක් ගලා ගියේය. හේතුහාමි ඔහුගේ මුහුණ මගහැරීමටම හිස් අහස දෙස නෙත යොමු කළේය. තුන්හුලස් හැඩයකට එක් වී පුවර්සන් කුලම වැව හැර යන දියකාවුන් රෑනක් ඔහුගේ අලස නෙතට හසු විය.